විශේෂයෙන් අද දවසේ අපි බැලුවේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ කරුණු කීපයක් පැහැදිලි කරන්න. මොකද මේ පනත් කෙටුම්පතේ පිටු 79ක් දිග පිටු 78ක්. එතකොට විශාල කරුණු කාරණා ගණනාවක් සඳහන් වෙලා තිබෙනවා. කෙසේ හෝ මේ ගැන විවිධ අදහස් එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුල විවිධ අදහස් ඉදිරිපත් වෙමින් විවිධ කාරණා සමාජයේ සඳහන් වෙනවා. මම කල්පනා කරේ එහි ඇත්ත සැබෑ තත්ත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔබ සියලු දෙනාට කරන්නට. ඇත්ත වශයෙන් 2015 ජනවාරි 8 වෙනිදා අපි බලය ලබා ගන්න විට ප්‍රධාන දේශපාලන සහ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය ඔස්සේ අපේ පක්ෂය ප්‍රකාශ කරපු ප්‍රධාන කාරණයක් තමයි වරාය භූමිය සම්බන්ධයෙන් තිබෙන නීතිමය කාරණා වෙනස් කිරීමට භාජනය කරනවා කියන එක අපේ මැතිවරණයේ තිබුණු ප්‍රධාන පොරොන්දුවක්. එතකොට ඒ අනුව අපිට චෝදනාවකුත් එල්ල වුණා වර්ෂයකට ආසන්න කාලයක් මේ ව්‍යාපෘතිය ප්‍රමාද වුණා කියලා. ප්‍රමාද වුණත් අපි කරේ චීනයට සින්නක් කර ලබා දීලා තිබුණු ඉඩම් ක්‍රමය වෙනස් කළා. ව්‍යාපෘතිය ක්‍රමය වෙනස් කළා. ඒක 99 අවුරුදු බද්දකට නාගරික සංවර්ධන අධිකාරියත් රජයත් මුල් වෙලා ක්‍රියා කරන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කළා. ඉන් අනතුරු අවස්ථාව උදා කරලා දුන්නා භූමිය ගොඩ කිරීම සඳහා කර්තව්‍ය ඉෂ්ට කරන්න. ඒ කර්තව්‍ය ඉෂ්ට කරාට පස්සේ අපි විසින් කරන ලද කර්තව්‍ය මම හිතනවා රටේ මහ ජනතාව දැනගත යුතුව තිබෙනවා. අපි කරපු එක ප්‍රධාන කාරණයක් තමයි ගොඩ කරන ලද වරාය නගර භූමිය රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. එතකොට අපේ රටේ වර්ග සැතපුම් 25000 ග්‍රාම සේවසම් 14022 තුල මේ රටේ කිසිම ස්ථානයක් නැහැ උදකලා ප්‍රදේශයක් හැටියට. සෑම ස්ථානයක්ම පරිපාලනයට අයිති කොට්ටාශ හැටියටයි රට තුල පවතින්නේ. ඒක දිස්ත්‍රික් පරිපාලනයට අයිති වෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය පරිපාලනයට අයිති වෙනවා. ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමට පරිපාලනයට අයිති වෙනවා. ඊට පස්සේ දිස්ත්‍රික්ක කීපයක් එකතු වුණාම පළාත් පරිපාලනයක එකතු වෙනවා. සමස්ත රට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට රජය සමස්ත රට පාලනය කිරීම සිදු කරනවා. භූමියට යම්කිසි කොටසක් එකතු කරනවා නම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම තමයි ඒ කොටස රජයේ කොටසක් හැටියට ලබා ගැනීමට කටයුතු කිරීම. එවකට විශේෂ භාර අමාත්‍යවරයා ලෙස මම මගේ රජයේ රාජකාරී ඉෂ්ට කළා. ඒක අපි කරා 2019 අගෝස්තු මාසයේ 5 වෙනිදා 1955 අංක 22 දරන පරිපාලන දිස්ත්‍රික් පනතට අනුකූලව 1955 අංක 22 දරන පරිපාලන දිස්ත්‍රික් පනතේ 3 වෙනි වගන්තිය ප්‍රකාරව කොළඹ වරාය නගර ඉඩම කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස ඇතුළත් කළ බව සිදු කළ නිවේදනයයි කියලා ගැසට් පත්‍රය අපි නිකුත් කරලා තිබෙනවා. ඒ ගැසට් පත්‍රයේ අවසාන වාක්‍යය අපි මෙහෙම කියනවා. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ සීමා වෙනස් කිරීම සහ එම ගොඩ කරන ලද භූමි ප්‍රදේශය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට එකතු කරන ලද බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ ජනතාව වෙත දැනුම් දෙමි. එතකොට ජනතාව වෙත අපි දැනුම් දුන්නා මේ කොට්ටාශය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ භූමියක් හැටියට. ඒකට අපි ඇතුල් කරලා තියෙනවා හෙක්ටයාර 446.615කින් සමන්විත ප්‍රදේශය. ඒකට අපි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් කාණ්ඩ අපි ඇතුළත් කරලා තිබෙනවා කැබලි අංක 2 3 4 5 6 7. එතකොට කැබලි අංක 1 කියන එක අපි ඇතුල් කරලා නැහැ. කැබලි අංක 1 කියන්නේ දැනට පවතින කොළඹ වරාය. එතකොට කොළඹ වරායට දැනට ග්‍රාම නිලධාරී කොට්ටාශයක් තියෙනවා. ඒකේ නම මට මතකයෙන් මම කියන්නේ කොළඹ වරාය ජනපද ග්‍රාම නිලධාරී කොට්ටාශය. එතකොට දැන් මේ අලුත් භූමිය ගැසට් කරලා තිබෙනවා. ඒකම අපි පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරා 2019 ජූලි 23 වෙනිදා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා රජයේ ඉඩමක් බවට අපි බාර අරගෙන තිබෙනවා. ඒ බාරගත් ඉඩමේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විසින් සකස් කරන ලද පිටපත් ඒවත් පාර්ලිමේන්තු සභාගත කරලා තිබෙනවා. ඒකම හන්සාත්ගත කරලා තිනවා. ඒකම ගැසට් කරලා තිබෙනවා. ඒ අනුව රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ භූමියක් හැටියටයි අපි බාර අරගෙන තිබෙන්නේ. අපි බාර අරගෙන නැහැ විශේෂිත කලාපයක් හැටියට. විශේෂිත කලාපයක් හැටියට නෙමෙයි අපි බාර අරන් තියෙන්නේ. අපි බාර අරන් තියෙන්නේ ඉඩම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදුවන්නේ රජයේ ඉඩමක් හැටියටයි. එතකොට දැන් මේ රජයේ ඉඩමේ අපි ඊළඟ පියවරත්
අපේ පාලන කාලය තුල තියලා තිබුණා. එකක් තමයි ගොඩ කරන ලද වරාය නගර භූමිය රජ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. අපේ පාලන කාලේ අපි ඒක ඉෂ්ට කරලා තිබෙනවා. ඊළඟට වරාය නගර භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. ඒකත් අපේ වගකීම රජයේ හැටියට අපි ඉෂ්ට කරලා තිබෙනවා. ඊළඟට 1955 අංක 22 දරන පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ ගැසට් නිවේදනය ඒ තමයි මම ඔබට පෙන්වුවේ. ඒක අපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊළඟට විශේෂ දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩම පැවරීම. එතකොට ඒකත් අපි ඉවිසුමක් අත්සන් කරලා තිබෙනවා පෝට් සිටි ආයතනයත් රජයත් නාගරික සංවර්ධන අධිකාරියත් කියන ආයතන තුන. ඊළඟට තිබිච්ච කාරණේ තමයි බස්නාහිර පළාත් සභාවේ මතය විමසීම. ඒක කළ යුතුව තිබෙනවා. පළාත් සභාව තාම විසිරුවා හැරලා තිබෙන්නේ මතය විමසීම ආණ්ඩුකාරයාගේ තනි මතයට කරනවද පළාත් සභාවේ සියලු දෙනාගේ අභිමතයේ පරිදි ක්‍රියා කරනවාද කියලා ඒ ගැන ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඊළඟට ත්‍රිපාර්ශ්වික ගිවිසුමට අනුව ඉඩම් බදු දීම සහ පවරා දීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය හරහා අපි කරමින් තියෙනවා. ඒකම නාගරික සංවර්ධන අධිකාරියේ දේපල කළමනාකරණ සමාගමක් විසින් අය කිරීමට යෝජිත පරිපාලන ගාස්තු නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපි ක්‍රියා කරමින් තිබිච්ච අවස්ථාවක තමයි අපේ පාලනය අපෙන් අහිමි වෙන්නේ. දැන් මේකෙදි වෙන භයානක තත්ත්වය තමයි මේ පනත මේක මේ රටේ අපි විශ්වාස කරපු විදිහට අපි කල්පනා කරේ විශේෂයෙන් කොළඹ වරාය නගරයේ ව්‍යාපෘතියේ දැක්ම වනුවේ දකුණු ආසියාතික කලාපය සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ නගරයක් ගොඩනැගීම. ඒක තමයි අපේ රජයේ තිබුණු අරමුණ. එතකොට මේ අරමුණ අනුව අපේ කටයුතු අපි සංවිධානය කරලා තිබෙනවා රටේ නීති රීති පද්ධතිය තුල. රටේ නීති රීති පද්ධතිය තුල. එතකොට වර්තමානයේ ඒ අවස්ථාවේ අපි හිටපු නීතිපතිවරයෙක් වෙච්ච වන්ජිත් විජේතිලක මහත්මයා පත් කළා හිටියා මේකේ සභාපතිවරයා හැටියට. එතුමා ඒ ගැන කටයුතු කරමින් හිටියා ඒ අදාළ කමිටුව. ඒ පත් කළා තිබුණු බලධාරියා මට දැනගන්න ලැබුණා මේ රජයත් ඔහු සමග සාකච්ඡා කරලා තිබුණා. ඒ අදාළ ආයතනයේ විසිරුවා හැරලා තිබුණා. ඒ විසිරුවා හැරීමෙන් පස්සේ මේ නව පනත ඉදිරිපත් කළා තිබුණා. දැන් මේ නව පනතේ තිබෙන බගන්ති සියල්ල මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඉදිරියේදී අපිට පුළුවන් ඒ ගැන වාද විවාද කරන්න. මම මේකේ ඡායාපිටපත් කීපයක් ගෙනාවා මාධ්‍යවේදීන්ට ඔබට ලබා දෙන්න. ඔබ මේක කියවන එක වැදගත්, අධ්‍යයනය කිරීම වැදගත්. දැන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තිබෙන පිටු කීපකේ විතරක් මම සඳහන් කරන්න කැමතියි. පිටු අංක 8 සඳහන් වෙනවා වෙනත් යම් ලිඛිත නීති පිටු අංක 8 යන්න සිංහල හෝඩි ඒ අකුර වෙනත් යම් ලිඛිත නීතියක් පටහැනිව කුමක් සඳහන් වුවද කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුල සහ එහි සිට සංවර්ධන කටයුතු වල නිරත වීම සඳහා වූ ව්‍යාපාර සාප්පු සවාරි සූදු ක්‍රීඩා කැසිනෝ ක්‍රීඩා සහ අනෙක් ක්‍රීඩා කටයුතු විනෝදාස්වාද ක්‍රියා සහ වෙනත් යම් පහසුකම් ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ්‍යමය නේවාසික පහසුකම් භුක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් සියලු අවසර පත්‍ර නිෂ්කාශන වැඩ කිරීමේ අවසර පත්‍ර සහ වෙනත් අනුමතයන් සැලසුම් කිරීම නිකුත් කිරීම සහ ඊට අනුකූලව කටයුතු කිරීම අධීක්ෂණය කිරීමත් මේ කොමිෂන් සභාවට ඇතුළත් කරගෙන තිබෙනවා. මම දන්නේ කැසිනෝ සම්බන්ධයෙන් අපිට තිබුණා ලංකාවේ විශාල ආගමික ප්‍රශ්න මතු කරමින් තිබුණා. අපේ පාලන කාලය තුල අපි විශ්වාස කරේ දැනට එළියේ තිබෙන්නේ ප්‍රධාන කැසිනෝ ආයතන දෙකක්. ඒ ආයතන දෙකම මේ වරාය භූමියට ඇතුළත් කරන්න. එතකොට දැනට එළියේ තිබෙන කැසිනෝ ආයතන දෙක ඒ වරාය භූමිය ඇතුළත් කරා නම් ඒකත් අපි දන්නේ නැහැ ඒක කෙසේද කරන්න කියලා. නමුත් වර්තමාන පාලකයන් ඒ ගැන කරන්න ඕන. හැබැයි එළියේ ඉන්න කැසිනෝ අයට නැති සහන මෙම ස්ථානයේ ඉන්න අයට ලබා දෙන්න සටහන් කරලා තිබෙනවා. තවත් මේ පනතේ භයානකම වගන්ති කීපයක් විතරක් මම කියන්නම්. මොකද මේ පනතේ සමහර වගන්ති සංශෝධනය කරගත යුතුව තිබෙනවා. පිටු අංක 59 අන්තර්කාලීන විධිවිධාන සහ ආයෝජකයන්ගේ ආරක්ෂාව කියන වගන්තිය යටතේ. මෙන්න මේක ඊටාම වැදගත් මේ පනතේ. මේ පනතේ සඳහන් කරනවා කොමිෂන් සභාව විසින් අවශ්‍යයි සලකනු ලබන අවස්ථාවකදී අන්තර්කාලීන පියවරක් ලෙස මේ පනත ආරම්භ වන දින සිට අවුරුදු 5ක් නොඉක්මවන කාල සීමාවක් සඳහා ජනාධිපතිවරයා විසින් කොළඹ වරාය නගරයේ විශේෂ අමාත්‍යවරයාට පවරන ලබන අවස්ථාවක අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය හැකි කොළඹ වරාය නගර බල ප්‍රදේශයෙන් පිටත. ඒ කියන්නේ මේ දැනට කොළඹ වරාය නගරයෙන් භූමියෙන් පිටත. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක ශ්‍රී ලංකාවේ යම් නම් කරනු ලබන ස්ථානයක ඒක යාපනය වෙන්න පුළුවන්, කිලිනොච්චිය වෙන්න පුළුවන්,
තිරිකුණාමලේ වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු වල නිරත වීමට යම් බලයක් තැනැත්තෙකුට අවසර දෙනු ලැබිය හැකිය. එතකොට මේ වක්‍ර මාර්ගයෙන් මුළු ශ්‍රී ලංකාවමත් අවශ්‍ය නම් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහේ වගන්තියක්. ඒ ව්‍යාපාරයේ විසින් මේ අවුරුදු 5ක කාල සීමාව සඳහා දෙනු ලබන සියලු වරප්‍රසාද හිමිකම් ලැබිය යුතු අතර. ඒ කියන්නේ කොළඹ පෝට් සිටි එකේ තියෙන සියලු අයිතිවාසිකම් ලංකාවේ ඕන තැනකට දෙන්න පුළුවන්. සියලු කාර්යයන් සඳහා කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුල පිහිටා ඇති ව්‍යාපාරයක් ලෙස සහ ඒ බල ප්‍රදේශයේ තුල සහ ඊ සිට ව්‍යාපාර කටයුතු වල නිරත වන ව්‍යාපාරිකයන් ලෙස සරකනු ලැබිය යුතුය. එතකොට ඒ ලංකාවේ ඕනෑම තැනක නම් කරන ව්‍යාපාරයට බලපාන්නේ ආපහු මේ පනතේ භයානක තව පිටු කීපයක් මම කියන්නම් 77 78 පිටු දෙක. 78 කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුල අදාළ නොවන පනත් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබට මට බලපාන නීති මෙන්න මේ නීති ටික කොළඹ වරාය නගරයට බලපාන්නේ නැහැ. මොනවද පනත් ටික? එක ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත. ඒ කියන්නේ ඔබ ගයක් හදන්න ගියාම ඔබට තියෙන නීති රීති පද්ධතිය මේ ඇතුළත ඉන්න අයට බලපාන්නේ නැහැ. ඒ පනත බලපාන්නේ නැහැ. එතකොට අර මම ඉස්සෙල්ලා කියපු අනුකූල අනුව ලංකාවේ ඕන තැනක ඒක බලනපාන්න පුළුවන්. ඇයි? తాවකාලික අවසර පත්‍රයක් අවුරුදු 5ක දීලා තියෙනවා. ඔහුට කියන්න පුළුවන් අවුරුදු 5ක් ගියාට පස්සේ මම බංකොලොත් මම යනවා කියලා කියන්නත් පුළුවන්. මම ආපහු දික් කර ගන්නවා කියලා කියන්නත් පුළුවන්. මොකද්ද වෙන්නේ කියන එක මේකේ සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි පනත 252 වන අධිකාරී වූ මහනගර සභා ආඥා පනත. එතකොට මහනගර සභාවේ ඔබට අදාළ නීති රීති පද්ධතිය එතෙන්ට බලපාන්නේ නැහැ. මොකද පැහැදිලිව කියනවා කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුල අදාළ නොවන පනත් ශ්‍රී ලංකාවේ අධිකරණයේ බලපවත්වන පනත්. තුන්වෙනි පනත 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ්‍ය සමත මධ්‍යස්ථාන පනත. ආබිට්‍රේෂන් මං හිතන්නේ ඒ පනත් බලපාන්නේ නැහැ මේකේ සිටින ව්‍යාපාරිකයන්ට. ඊළඟට 269 වන අධිකාරී වූ නගර හා නගර නිර්මාණ ආඥා පනත. එතකොට ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් වලදී ගන්න නීති රීති පද්ධතියත් මෙතෙට බලපාන්නේ නැහැ. ඊළඟට 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත. එතකොට මේ අධිකරණ පද්ධතිය තුල තියෙන මේ පනත් නීති පොත් මේ ස්ථානෙට බලපාන්නේ නැහැ. 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත. ඒවා බලපාන්නේ නැහැ. ඊළඟට ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතත් බලපාන්නේ නැහැ. ඒතකොට පනත් 7ක් මේ පනතෙන් කියනවා. එතකොට රටේ එකම රටේ නීති දෙකක් ක්‍රියාත්මක වන අවස්ථාවක්. ඊළඟට මේ අනිත් පිටුවේ කියනවා 77 වෙනි පිටුවේ නිදහස් කිරීම හෝ දිරිගැන්වීම මේ ප්‍රදානය කරනු ලැබිය හැකි පනත්. එක්කෝ ඒක වැඩි දුර දිරිගන්නන්න පුළුවන් නැත්නම් ඒක නිදහස් කරන්න පුළුවන්. ඒකට වාසි නම් දිරිගන්නන්න පුළුවන් අවාසි නම් නිදහස් කරන්න පුළුවන්. ඒ පනත අදාළ නොවේ කියන එක විතරයි තියෙන්නේ. එතකොට එවැනි පනත් 14ක් තියෙනවා. එතකොට ඒ 14නොත් බොහොම කල්පනාවෙන් ක්‍රියා කරන්න තියෙනවා. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්කම් ටැක්ස් එක සම්බන්ධයෙන් තියෙන නීති රීති 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු සහන වැට් සහන සම්බන්ධයෙන් 2002 අංක 41 දරන මුදල් පනත 2005 අංක 5 දරන මුදල් පනත 1989 අංක 13 දරන සුරාබදු විශේෂ පනත. එතකොට සුරාබදු එකේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් තියෙන පනත. ඊළඟට 2002 අංක 16 දරන සුරාබදු විශේෂ පනත. ඊළඟට 235 වන අධිකාරී වූ රේගු ආඥා පනත. රේගු ආඥා පනත මේකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු. කටුනායක ගුවන් තොටුපළට ග්‍රාම සේවා වසමක් තියෙනවා. ඒ ග්‍රාම සේවා වසම මට මතක කටුනායක දකුණ අංකයක් තියෙනවා. එතකොට එතන යම්කිසි සිදුවීමක් වුණොත් කටුනායක ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරි මහත්තයෙක් ඉන්නවා, පොලිසියක් තියෙනවා, අධිකරණයේ මීගම්මේ තියෙනවා. ඊළඟට 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත 1971 අංක 45 දරන කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන. ඉතින් වෘත්තීය සමිතිය ඒකයි අපි දැනුවත් කරන්න කියන්නේ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ තියෙන පනතත් වාසි නම් තියාගන්න පුළුවන්. අවාසි නම් ඒක අදාළ නොවේ කියලා කියන්න පුළුවන්. 267 වන
අධිකාරී වූ විනෝද බදු පනත. එළියේ ඉන්න අපේ කැසිනෝ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට තියෙන බදුද මේ ස්ථානයේ ඉන්න අයට තියෙන බදු කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට 2017 අංක 12 දරන විදේශ විනිමය පනත. එතකොට ඒ නිසා තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ විදේශ විනිමය පනත යටතේ ලෝකේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරය පාලනය කරන්නේ මහ බැංකුව හරහා. එතකොට ඒ තියෙන අනපනත් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත බලපාන්නේ නැහැ. එතකොට බොහොම මේ ගැන තමයි අපිට පක්ෂයක් හැටියට තියෙන ප්‍රශ්න ක්‍රියාවලිය තිබෙන්නේ. පනත් 14ක් වාසි නම් භාවිතා කරන්න පුළුවන්, අවාසි නම් නිදහස් කරන්න පුළුවන්. පනත් 7ක් කෙලින්ම අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම මේ පනත හරහා සිදු කරලා තිබෙනවා. එතකොට අපි කරපු ක්‍රියාවලිය මම කෙටියෙන් සඳහන් කරා. මේකේ භයානකම දේ තමයි අන්තර්කාලීන විධිවිධාන කියන එක. අන්තර්කාලීන විධිවිධාන කිව්වහම වර්ග සැතපු 25000 මේ කොමිෂන් සභාව නම් කරන ඕනෑම ස්ථානයක් අර වරාය ඇතුලේ තියෙන පහසුකම් සියල්ලම එම ස්ථානයට දීමට බැඳිලා ඉන්නවා මේ පනත අනුව. ඒ නිසා තමයි අපි අපේ යුතුයකමක් හැටියට අධිකරණයට ගිහිල්ලා තිබෙන්නේ. අධිකරණයට අපි මේ කරුණු ඉදිරිපත් කරයි. ඒ කරුණු වලදී මේ ව්‍යාපෘතියට හානියක් නොවන පරිදි අනවශ්‍ය දෑ ඉවත් කළා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන අපි පක්ෂයක් හැටියට කල්පනා කරනවා. ඒ නිසා විශේෂයෙන් මේ පනත් ගණනාව තුල අපි අපේ යුතුයකම 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපි ඉෂ්ට කරලා තිබෙනවා. දැන් අපි කරපු ප්‍රධානම කාරණේ තමයි රජයේ හැටියට මේ භූමිය ගොඩ කරාට පස්සේ රජයේ ඉඩමක් ලෙස අපි ගැසට් කරලා පාර්ලිමේන්තු යෝජනා සම්මත කරලා අපි රට වෙනුවෙන් කළ යුතු යුතුයකම ඉෂ්ට කරලා තිබෙනවා. ඊළඟට ඒ ක්‍රියාත්මක කිරීම සඳහාත් අපි යෝජනා කරා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අපි සටහන් කරලා තිබෙනවා. ඒ ක්‍රමවේදය අපි සටහන් කරලා තිබෙනවා 51ක් ඒ පැත්තට ලබා දෙන්න, 149ක් රජයේ පැත්තට ලබා දෙන්න. ඒක නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගිවිසුම්ගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අප වෙත දැනුම් දුන් උපදෙස් නීතිපතිවරයාගේ උපදෙස් ලියවිල්ලත් මම සතුව තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ ලියවිල්ලේ එතුමා සඳහන් කරලා තිබුණා වැදගත් කාරණා ගණනාවක්. මගේ මතයේ හැටියට නීතිපතිතුමා විසින් ලබා දී ඇති ඒ උපදෙස් පත්‍රිකාව අනුව ඊටාම එතුමා සඳහන් කරලා තිබුණා නීතිපතිවරයා සඳහන් කරලා තිබුණා නීතිපතිවරයාගේ උපදෙස් පත්‍රිකාවේ මේ ක්‍රියාත්මක කිරීමේදී පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම නීතිපතිවරයා සඳහන් කරලා තිබුණා විවිධ අවස්ථාවල ක්‍රියා කරන්නට තිබෙන රටේ අධිකරණ ක්‍රියාවලියේ තිබෙන නීති පද්ධතිය සමග ගැටෙන්නේ නැතුව ක්‍රියා කළ යුතුයි කියන එක නීතිපතිවරයා සඳහන් කරලා තිබුණා. නීතිපතිවරයාගේ ඒ ලිපියේ පිටපතකුත් මම මාධ්‍යයට ලබා දෙන්නම්. ඔබට ඒ අධ්‍යයනය කරන්න පුළුවන් නීතිපතිවරයා කුමක්ද නිර්දේශ කරලා තිබෙන කාරණා කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි කියන්නේ මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කර යුතුයි කියලා. මේ ව්‍යාපෘතිය ගෙනීමේදී අපිට අතීතේ මතකයි ඔබ පුස්තකාලයට ගිහිල්ලා පරණ පුවත්පත් අරගෙන බලන්න 1993 94 අපේ රජය බිඳ දැමීම සඳහා පත්‍රවල ප්‍රධාන සිරස්තල ගියේ ගෝල් ෆේස් පිටිය එක්සත් ජාතික පක්ෂයේ විකුණයි. එතකොට ඒක 1994 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක්. ඒ සටන් පාඨය අනුව සඳහන් කරලා තිබුණේ ගෝල් ෆේස් පිටිය එක්සත් ජාතික පක්ෂයේ විකුණයි. එතකොට බලන්න මහජනයා හරියට කලබල වුණා මේ වෙලාවේ. ගෝල් ෆේස් පිටිය පෞගිය කාලේ වටිනාම ශ්‍රී ලංකාවේ මර්මස්ථානයේ යුද හමුදා කඳවුර විකුණා දැමුවා. කිසි කෙනෙක් ඒ පිළිබඳ කිසිම කලබලයක් වුණේ නැහැ. ඒ භූමියත් විකුණලා ඉස්සරහ භූමියත් වික්කා. භූමි දෙකම වික්කා. වික්ක භූමිය 99 අවුරුදු බද්දට පරිවර්තනය කරේ අපි. එතකොට 1994 අපේ ආණ්ඩුව පෙරලනකොට තිබිච්ච ප්‍රධාන සටන් පාඨයක් තමයි පුස්තකාවල ගිහිල්ලා බලන්න ප්‍රධාන සිරස්තල පුවත්පත්වල එක්සත් ජාතික පක්ෂයේ ගෝල් ෆේස් පිටිය විකුණයි. මොකද අපි කල්පනා කරා සෑම අවස්ථාවකම
ආසියාතික වඩා ගැළපෙන වරාය මධ්‍යස්ථානයක් පිහිටලා තිබෙන ස්ථානයේ නිසා මෙම ස්ථානය වාණිජමය මූල්‍යමය ස්ථානයක් සඳහා ක්‍රියා කළ යුතුයි කියලා. අපි 1993 ඒ කාලේ මට කල්පනාවේ හැටියට මේ විශේෂයෙන් ඒ විෂය භාරව හිටියේ සිරිසේනකුරේ අමාත්‍යවරයා එතුමාට විරුද්ධව තමයි චෝදනා කරේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා විකුණන්න යනවා කියලා. නමුත් පසු කාලීනව මං හිතනවා මේ කල්පනාවෙන් කළ යුතු තිබිච්ච ක්‍රියාවලියක්. උදාහරණයක් හැටියට මෙවැනි ආයෝජනයක් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ගැලපිය යුතුයි. මෙවැනි ආයෝජනයක් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ගලපා ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාවලියක්. එතකොට මේ විදේශ ප්‍රතිපත්තිය සමග ගැටෙන්නේ නැති දැන් අපිට පේන වේග සටන් පාඨයක් නිර්මාණය වෙලා තිබෙනවා චීන කොලොනියක් වෙනවා කියලා. එතකොට චීන කොලොනියක් කියලා කිව්වොත් අපේ විදේශ ප්‍රතිපත්තියට ඒ ගැලපෙනවද කියලා ශ්‍රී ලාංකික ජනතාව කල්පනා කළ යුතු තිබෙනවා. විදේශ ප්‍රතිපත්තියට නොගැලපෙන ජාත්‍යන්තර ක්‍රියාත්මක වීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කළාම බරපතල ඛේදජනක හානියක් රටට සිද්ධ වෙනවා. සංවර්ධනය කරා වගේ නෙමෙයි හෙක්ටයාර 446ක් ඊට වඩා හානියක් ජාත්‍යන්තර වශයෙන් සිදු වෙනවා සැක සංකා ඇති වෙන කරුණු කාරණා ක්‍රියාත්මක කළොත්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා 2015 2019 ආණ්ඩුව තුල වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානයේ සහයෝගයත් ඉන්දියාවේ සහයෝගයත් ලෝකයේ විදේශ ප්‍රතිපත්තිය සමනය වන පරිදි අපි සංවිධානය කරේ. ඒවා ඒ අය ප්‍රතික්ෂේප කර ගැනීම තුල ඒ අයට නෙමෙයි බලපාන්නේ ආණ්ඩුව කරන අයට නෙමෙයි ශ්‍රී ලාංකික මහ ජනතාවටයි බලපාන්නේ. ඉතින් මේ වැදගත් ව්‍යාපෘතිය කෙසේ හෝ ආරම්භ කළා තිබෙනවා. ආරම්භ කරපු එක නිසිමග ගෙන යාම දේශපාලන පක්ෂයක් හැටියට අපේ යුතුයකමක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේක නොනගතේ වෙලාවේ හදිසියෙ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ තැන්පත් කරන්න නැතුව මේ පනත සමස්ත දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් සියලු දෙනාට ලබා දීලා මේ රටේ සියලු ආගමික නායකයන්ට ලබා දීලා මම දැක්කා මල්වතු පාර්ශවයෙන් නිවේදනයක් නිකුත් වෙනවා මේ ගැන දැනුවත් කිරීමක් අපි සිදු කරන්න කියලා. සමස්ත ආගමික නායකයන් දැනුවත් කළා මේ පනතේ වගන්ති බොහෝමයක් බලපානවා ආකිටෙක්ලට වාස්තු විද්‍යාඥයන්ට මේ පනතේ වගන්ති ගණනාවක් මේ රටේ ඉංජිනේරු වෘත්තීන් අයට බලපානවා මේ පනතේ වගන්ති ගණනාවක් චේම්බර් එකේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට මේක බලපානවා. ඒ නිසා තමයි අපි කියන්නේ සංවාදයක් ඇති කළා සාකච්ඡා මාර්ගයේ සුදුසු යෝජනා බාර අරගෙන කඩාකප්පල් කිරීමේ යෝජනා තියෙනවා නම් ඒවා ඉවත් කළා මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ගමන් මාර්ගය අනුගමනය කරන්න කියලා. බියගම කටුනායක කොග්ගල නිදහස් වෙනද කලාප ඇති කරනකොට 1978 ගෙනාපු යෝජනා ක්‍රියාත්මක වුණේ 1980 වුණා. ඇයි? යම් කරුණු කාරණා වලට ඇහුම්කන් දීමට සිද්ධ වුණා. දැන් අපි පහුගිය රජයේ කාලේ අපිට සමහර අය උසුළු විසුළු කරනවා බෙන්තර සංචාරක කලාපේ කෝ කියලා. අපි ඉඩම් අත්පත් කරගත්තා. එතකොට අපිට කලබලයට කරන්න බෑ. මහ ජනතාවගේ කරුණු වලට ඇහුම්කන් දෙන්න ඕන. ඒ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ නම් ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුව ක්‍රියාත්මක කරන්න තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලියත් හදිස්සියේ කලබලයට අපේ තියෙන ණයබරවලට විසඳුමක් හැටියට ව්‍යාපෘති ක්‍රියාත්මක කරොත් ඒක જાතියක් හැටියට බලපාන කාරණයක් බවට පත් වෙනවා. මොකද අපි කෙනෙකුට අනවශ්‍ය විදිහට ණයකට යට වුණාම ඔහු කියන සෑම කොන්දේසියකටම අපි ඔව් කියනවා. ගෙදරක අල්ලපු ගෙදරින් ණය අරගෙන කොන්දේසි වලට යට වෙන අවස්ථා අනන්තව තිබෙනවා. ආණ්ඩුවකුත් එහෙමයි. ආණ්ඩුවක් පාලනය කරනකොට ඒ රජය අනිසි විදියට යම්කිසි ස්ථානයකට වැඩිපුර ණය වුණොත් ඒ ණයකරුවා කියන විදියට හැසිරීමට සිද්ධ වෙනවා. ඒතකොට ණයකරුවා කියන විදියට ක්‍රියාත්මක කිරීමේ ආර්ථික කලාපයක් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ නිදහස් දේශීය ආර්ථික කලාපයක්. අපි වික්ටෝරියා හැදුවා, රන්දිනිකල හැදුවා, රන්ටැමේ හැදුවා, මාදුරුව හැදුවා, ඉංග්‍රීමිටිය හැදුවා. ජර්මන් කට්ටිය ඇවිල්ලා කම්කරුවෝ හැටියට වැඩ කරේ නැහැ. එංගලන්තේ වික්ටෝරියා වේලට සල්ලි දුන්නා. එංගලන්තේ සුද්දෝ කම්කරුවෝ හැටියට ඇවිල්ලා වැඩ කරේ නැහැ. ඒ නිසා මේ භූමි භාගයේ අපි දැනට සොයා බැලිය යුතු තිබෙනවා ශ්‍රී ලාංකික කම්කරුවන් කොච්චර වැඩ කරනවද කියලා. ශ්‍රී ලාංකික මේ ව්‍යාපාරිකයන් කී දෙනෙක් මේ තුල සිටිනවද කියලා. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අධිකරණ පද්ධතියත් ආරක්ෂා වන පරිදි ක්‍රියා කළ යුතු තිබෙනවා. එසේ නැතුව සුවිශේෂ අධිකරණ කලාපයක් හැටියට නම් කළොත් කවදා හරි පුළුවන් කූට්ටේ නගර සභා බල ප්‍රදේශයට
අහවල් නීති රීති පද්ධතිය බලපාන්නේ නැත කියලා කියන්න. එතකොට ප්‍රභාකරන් කරපු ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කරපු ජාතියක් ශ්‍රී ලාංකික ජාතිය. ප්‍රභාකරන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු ශ්‍රී ලාංකික ජාතියක් මෙවන් නීති පද්ධතියට එකඟ වෙනවාද නැද්ද කියලා ශ්‍රී ලාංකික මහ ජනතාව තීරණය කළ යුතු තිබෙනවා. මේ කාරණා ප්‍රකාශ කරන්නේ රජයේ ව්‍යාපාර කඩකප්පල් කරන්න නෙවෙයි. මේ පනත සාධාරණව යුක්ති සහගතව කියවලා බලලා මම දෙවතාවක් තුන්වතාවක් මේක කියවලා තිබෙනවා. තවත් මදි කියලා මම හිතනවා. අනිත් අයත් මේ ගැන අවබෝධයෙන් රට වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා මතක් කරන්න කැමතියි.